නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලයේ මගින් විකාශයට පත් කෙරෙන පාලි භාෂා අධ්‍යයන පාඩම් මාලාවේ අද 9 වෙනි පාඩමයි ආරම්භ වන්නේ. පසුගිය පාඩමේදී අපේ අවධානය යොමු වුණේ නාම වරණැගීම කෙරෙහි. අකාරාන්ත පුල්ලිංග බුද්ධ ශබ්දය වරණැගීමෙන් අපි පුහුණුවක් ලබා ගත්තා පාලි නාම වරණැගීම සම්බන්ධයෙන්. පාලියෙහි විවිධ නාමයන් අතර අකාරාන්ත නාමයන් පුල්ලිංගෙහි වරණැගෙන ආකාරයයි අපි ඉගෙන ගත්තේ. ඒ සඳහා උදාහරණ ලෙස අපි බුද්ධ කියන ශබ්දය භාවිත කළා. බුද්ධ ශබ්දය අයන්නින් අවසන් වන නිසා තමයි අපි එය අකාරාන්ත ශබ්දයක් ලෙස නම් කරන්නේ. ඒ වාගේම වරණගෙන වෙනත් ශබ්ද ගණනාවක් තියෙනවා. සුර, අසුර, දේව, නාග, යක්ඛ, නර ආදී ශබ්ද අයන්නින් අවසන් වන නිසා අකාරාන්ත ශබ්ද ලෙස පාලි භාෂාවෙහි දැක්වෙනවා. ඒ වගේම ඒ සියලු ශබ්ද පුල්ලිංග ශබ්ද. මේ ශබ්ද අපි අකාරාන්ත පුල්ලිංග ශබ්ද ලෙස හඳුනාගන්නේ. බුද්ධ ශබ්දයේ වරණැගුවා වගේම අපිට පුළුවන් මේ ශබ්දත් වරණගා ගන්නට. අපි නිදසුනක් ලෙස දේව ශබ්දයේ කෙරෙහි අපේ අවධානය යොමු කරමු. එය පඨමා ආදී විභක්තිවල වරණගන්නේ දේවෝ, දේවා, හේ දේව, හේ දේවා, දේවං, දේවේ, දේවේන, දේවේබි, දේවේහි, දේවේන, දේවේබි, දේවේහි, දේවාය, දේවස්ස, දේවානං, දේවා, දේවම්හා, දේවස්මා, දේවේබි, දේවේහි, දේවස්ස, දේවානං, දේවේ, දේවම්හි, දේවස්මින්, දේවේසු කියන ක්‍රමයටයි. ඔබ හැම දිනාටම අකාරාන්ත පුල්ලිංග බුද්ධ ශබ්දය වරණැගුවාසේ මේ අකාරාන්ත පුල්ලිංග ශබ්දයන් වර්ණගා ගන්නට හැකියාව තියෙනවා. නිතර නිතර ඒ ශබ්ද වර්ණගා ගැනීමෙන් අපිට පුහුණු වෙන්නට හැකියාව ලැබෙනවා. අද අපේ අවධානය යොමු වන්නේ පුල්ලිංග ශබ්දයන්හි ඊළඟ ශබ්ද ගණය කෙරෙහි. ඒ ඉකාරාන්ත ශබ්ද. ඉකාරාන්ත ශබ්ද කියලා කියන්නේ යන්නෙන් ඉවර වෙන ශබ්දවලටයි, අවසන් වෙන ශබ්දවලටයි. අපි උදාහරණ හැටියට සැලකුවොත් එහෙම අග්ගි කියන ශබ්දය අවසන් වෙන්නේ යන්නෙන්. මුනි කියන ශබ්දය අවසන් වෙන්නේ යන්නෙන්. කපි කියන ශබ්දය අවසන් වෙන්නේ යන්නෙන්. පාලි භාෂාවෙන් අග්ගි කියලා කියන්නේ ගින්නටයි. මුනි කියලා කියන්නේ මුනිවරයාටයි. කපි කියලා කියන්නේ වඳුරාටයි. මේ බඳු ශබ්ද මාලාවක් ඉකාරාන්ත ශබ්ද ලෙස පුල්ලිංගෙහි වරණගෙනවා. අපි දැන් පඨමා ආදී විභක්තිවල ඉකාරාන්ත පුල්ලිංග ශබ්ද වරණගෙන්නේ කොහොමද කියලා අවධානයට ගනිමු. අකාරාන්ත ශබ්දවලට වඩා ඉකාරාන්ත ශබ්ද වරණගෙන ආකාරය මදක් වෙනස්. ඒ නිසා අපි පළමුව විභක්ති නම් කරගනිමු. පඨමා, ආලපන, ဒုတိယ,
තතියා කරණ චතුත්ථිහි පංචමී ඡට්ඨි සත්තමී කියලයි අපි විභක්ති නම් කරගන්නේ. ඒ අනුව ඉකාරාන්ත පුල්ලිංග අග්ගි ශබ්දය අපි අවධානයට ගනිමු. ඒක වචන බහුවචන දෙකේ අග්ගි ශබ්දය වර්ණගා ගන්නට පුළුවන්. ඒක වචන බහුවචන ඒක වචනේහි සහ බහුවචනේහි වර්ණගෙන ආකාරය. පඨමා විභක්ති ඒක වචනේ වර්ණගෙන්නේ අග්ගි කියන ආකාරයටයි. බහුවචනේහි රූප දෙකක් තියෙනවා. පළවෙනි රූපය අග්ගි, දෙවෙනි රූපය අග්ගයෝ. ඒ අනුව අග්ගි ශබ්දයේ පඨමා විභක්ති ඒක වචනය අග්ගි රස්ව ආකාරයෙන් උච්චාරණය කරන්නට ඕනේ. බහුවචනයේ අග්ගී දීර්ඝ වශයෙන් උච්චාරණය කරන්නට ඕනේ. එහි අනික් රූපේ තමයි අග්ගයෝ. ඒ අනුව පඨමා විභක්තියට රූප තුනයි. අග්ගි, අග්ගී, අග්ගයෝ. ආලපන විභක්තියට යනකොට අපි දැනටමත් දන්නවා ආලපන විභක්තිය වෙන් කර ගැනීම සඳහා හේ කියන පදේ අපි එකතු කරන බව. එහි ඒක වචනය පඨමා විභක්ති ඒක වචනයමයි අග්ගි. බහුවචනය පඨමා විභක්ති බහුවචනයමයි. ඒ අනුව ආලපන විභක්ති බහුවචනයේට අග්ගී අග්ගයෝ කියන රූප දෙකක් තියෙනවා. අපි ဒုတိ ය විභක්තියට යනකොට ဒုတိ ය විභක්ති ඒක වචනය අග්ගින්. බහුවචනය පඨමා බහුවචනයමයි අග්ගී අග්ගයෝ. දැන් අපිට පැහැදිලි පඨමා ආලපන ဒုတိ ය කියන විභක්ති තුනීම බහුවචන රූප එකම වාගේ. එකම ශබ්ද රූප තමයි බහුවචනයේට යෙදෙන්නේ. අපි තතියා විභක්තියට යනකොට තතියා විභක්තියේ වර්ණගෙන්නේ අග්ගිනා කියන රූපයයි. අග්ගිනා බහුවචනය රූප දෙකකින් සමන්විතයි. අග්ගීභි අග්ගීහි කියලා. පඨම තතියා විභක්ති බහුවචනය රූප දෙකකින් යුක්තයි. පළවෙනි රූපය අග්ගීභි, දෙවෙනි රූපය අග්ගීහි. කරණ විභක්තියට යෙදෙන්නේ ඒ ශබ්ද රූපමයි. ඒ අනුව කරණ විභක්තියේ තියෙන්නේ තතියා විභක්තියේ තියෙන ශබ්ද රූපමයි. ඒක වචනයේට අග්ගිනා, බහුවචනයේට අග්ගීභි අග්ගීහි. චතුත්ථි විභක්තියයි ඊළඟට. චතුත්ථි විභක්තියෙහි ඒක වචනයේට රූප දෙකක් තියෙනවා. පළවෙනි රූපය අග්ගිනෝ, දෙවෙනි රූපය අග්ගිස්ස. අග්ගිනෝ අග්ගිස්ස රූප දෙකයි ඒක වචනයේට තතියා විභක්තියෙහි. බහුවචනයේට එක රූපයයි තියෙන්නේ. ඒ තමයි අග්ගීනං. ඒ අනුව චතුත්ථ විභක්ති ඒක වචන බහුවචන රූප අග්ගිනෝ අග්ගිස්ස අග්ගීනං. පංචමී විභක්ති ඒක වචනේහි පළවෙනි රූපය අග්ගිනා, දෙවෙනි රූපය අග්ගිම්හා, තුන්වෙනි රූපය අග්ගිස්මා.
ඒ අනුව පංචමී විභක්තියේ ඒක වචනයේට රූප තුනක් තියෙනවා. පළවෙනි රූපය අග්ගිනා, දෙවෙනි රූපය අග්ගිම්හා, තුන්වෙනි රූපය අග්ගිස්මා. බහුවචනයේට ශබ්ද රූප දෙකක් තියෙනවා. පළවෙනි ශබ්ද රූපය අග්ගීබි, දෙවැන්න අග්ගීහි. පංචමී විභක්තියට ශබ්ද රූප පහක් තියෙනවා ඒක වචන බහුවචන දෙකට. ඒක වචනයේට අග්ගිනා, අග්ගිම්හා, අග්ගිස්මා. බහුවචනයේට අග්ගීබි, අග්ගීහි. දැන් අපි චට්ටි විභක්තිය වෙත ගමන් කරමු. චට්ටි විභක්තියේ ඒක වචනයේහි රූප දෙකයි. පළවෙනි රූපය අග්ගිනෝ, දෙවෙනි රූපය අග්ගිස්ස. බහුවචනයේහි එක රූපයයි ඒක අග්ගීනං. අවසාන විභක්තිය ඒ සත්ත්වමී විභක්තියයි. සත්ත්වමී විභක්ති ඒක වචනයේහි පළවෙනි රූපය අග්ගිම්හි, දෙවෙනි රූපය අග්ගිස්මින්, තුන්වෙනි බහුවචන රූපය අග්ගීසු. එක රූපයයි. අපිට රාශි රූපයක් භාවිත කරන්නත් පුළුවන්. ඒ තමයි අග්ගිසු කියන රූපය. මේ අනුව අකාරාන්ත පුල්ලිංග අග්ගි ශබ්දය අපි පඨමා ආදී විභක්ති වල වර්ණගා ගන්නවා. මා ඔබට උච්චාරණය කරලා පෙන්වන්නම් කොහොමද වර්ණගීම සිද්ධ කරන්නේ කියලා. අපේ හිත ඇතුලේ මතකයේ තියෙන්න ඕනේ විභක්ති ටික පිළිවෙලින්. පඨමා, ආලපන, ဒုတိ යා, තතියා, කරණ, චතුත්ථි, පංචමී, ඡට්ටි, සප්තමී කියන ආකාරයට. හිත ඇතුලේ මේ පෙළ ගැස්ම අපිට තියෙනවා නම් විභක්ති මතක් කර ගැනීමකින් තොරව වුණත් අපිට ඒක වචන බහුවචන ශබ්ද රූප හිතේ නංවා ගන්නට පුළුවන්. පඨමා අග්ගි, අග්ගී, අග්ගයෝ. ආලපන හේ අග්ගි, හේ අග්ගී, හේ අග්ගයෝ. ඇතැම් විට භවන්තෝ කියන රූපයත් අපි පාවිච්චි කරනවා. හේ කියන රූපයේ වෙනුවට බහුවචනයේහි භවන්තෝ කියන රූපයත් පාවිච්චියට ගෙනෙනවා. ဒုတိ යා විභක්ති අග්ගින්, අග්ගී, අග්ගයෝ. තතියා, අග්ගිනා, අග්ගීබි, අග්ගීහි. කරණ විභක්තියට ඒ රූපමයි. චතුත්ථි විභක්තියට අග්ගිනෝ, අග්ගිස්ස, අග්ගීනං. පංචමී විභක්තියට අග්ගිනා, අග්ගිම්හා, අග්ගිස්මා, අග්ගීබි, අග්ගීහි. ඡට්ටි විභක්තියට අග්ගිනෝ, අග්ගිස්ස, අග්ගීනං. අවසන් විභක්තිය සප්තමී විභක්තිය අග්ගිම්හි, අග්ගිස්මින්, අග්ගීසු, අග්ගිසු කියලා අපිට රූප පෙළගස්වා ගන්නට පුළුවන්. ඔබේ අවධානය මම යොමු කළොත් එහෙම තතියා කරණ විභක්ති දෙකටම තියෙන්නේ එකම ස්වરૂපයේ ශබ්ද රූපයි. එකම ස්වરૂපයේ ශබ්ද රූප ටිකක් තමයි මේ විභක්ති දෙකටම තියෙන්නේ. ඊළඟට අපි සලකා ගත්තොත් එහෙම තතියා විභක්තියේ බහුවචන ශබ්ද රූප සහ පංචමී විභක්තියේ බහුවචන ශබ්ද රූප එක හා සමානයි. චතුත්ථි විභක්තිය සහ ඡට්ටි විභක්තිය කෙරෙහි අවධානය යොමු කරගත්තාම චතුත්ථි ඡට්ටි විභක්ති දෙකේ තියෙන ශබ්ද රූප එක හා සමානයි. චතුත්ථි ඡට්ටි විභක්ති දෙකේ රූප එක හා සමානයි. ඒක වචන බහුවචන දෙකටම. මේ අනුව අපිට ඊටාම සරලව මේ ශබ්දය වර්ණගා ගන්නට පුළුවන්. අපි පෙර දැනගත්ත පරිදි පඨමා, ආලපන, ဒုတိ යා කියන විභක්ති තුනටම සමාන ශබ්ද රූප තමයි වර්ණගෙන්නේ. ඒ අනුව අග්ගි ශබ්දයේ අපිට සමාන රූප ගණනාවක්
වෙන් කරගන්න පුළුවන් ඒ විභක්ති වල. නැවතත් මතක් කරලා දුන්නොත් පඨම ආලපන ဒ ුතියා බහුවචන රූප එක හා සමානයි. තතියා විභක්තියේ කරණ විභක්තියේ රූප සියල්ල එක හා සමානයි. තතියා විභක්ති බහුවචන රූප, කරණ විභක්ති බහුවචන රූප, පංචමී විභක්ති බහුවචන රූප එක හා සමානයි. චතුත්ථී විභක්ති, ඡට්ටි විභක්ති රූප එක හා සමානයි. තතියා විභක්ති ඒක වචන, කරණ විභක්ති ඒක වචන සහ පංචමී විභක්තියේ ඒක වචන රූපයක් එක හා සමානයි. මේ අනුව අපිට ඉකාරාන්ත පුල්ලිංග අග්ගි ශබ්දය අනුව ඉකාරාන්ත පුල්ලිංග වෙනත් ශබ්දත් වර්ණගා ගන්නට පුළුවන්කම තියෙනවා. මා මතක් කළා ඒ බඳු ශබ්ද කිහිපයක්. මුනි ශබ්දය අකාරාන්ත පුල්ලිංග ශබ්දයක්. වීහි කියන ශබ්දයත් අකාරාන්ත පුල්ලිංග ශබ්දයක්. ඉසි කියන ශබ්දයත් ඒ බඳුම ශබ්දයක්. ඒ බඳු ශබ්ද ගණනාවක් තියෙනවා. අපි මේ ශබ්ද අතරින් එකක් අරගෙන පුහුණුව ලබමු. අපි ඉසි කියන ශබ්දයේ ගත්තොත් එහෙම ඒක වර්ණගන්නේ පඨමා ආදී විභක්ති වල ඉසි, ඉසී, ඉසයෝ. හේ ඉසි, භවන්තෝ, ඉසී, ඉසයෝ. ඉසින්, ඉසී, ඉසයෝ. ඉසිනා, ඉසීබි, ඉසීහි. ඉසිනා, ඉසීබි, ඉසීහි. ඉසිනෝ, ඉසිස්ස, ඉසීනං. ඉසිනෝ, ඉසිනා, ඉසිම්හා, ඉසිස්මා, ඉසීබි, ඉසීහි. ඉසිනෝ, ඉසිස්ස, ඉසීනං. ඉසිම්හි, ඉසිස්මින්, ඉසීසු, ඉසිසු ආදී ක්‍රමයෙන් අපිට ඒ ශබ්දය වර්ණගා ගන්නට පුළුවන්කම තියෙනවා. පාලි භාෂාවෙන් ඉසි කියන්නේ මුනිවරයාටයි. මේ විදිහට අපිට ඉකාරාන්ත ශබ්ද වර්ණගා ගන්නට පුළුවන් පුල්ලිංගයේහි. අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා මේ වර්ණගෙන ශබ්ද කොයි විදිහටද සිංහල භාෂාවෙන් පාවිච්චි කරන්න කියලා. අපි අග්ගි ශබ්දයේ ගත්තොත් අග්ගි කියන්නේ ගින්නටයි. ඒක වචනයේහි ගින්න. අග්ගී කියන්නේ ගිනි. අග්ගයෝ කියන්නේ ගිනි. හේ අග්ගි කියන්නේ ආමන්ත්‍රණය. හේ අග්ගී අග්ගයෝ කියන්නේ ආමන්ත්‍රණය. අග්ගින් කියන්නේ ගින්න. අග්ගී ගිනි. අග්ගයෝ ගිනි. අග්ගිනා කියන්නේ ගින්නෙන්. අග්ගීබි කියන්නේ ගිනි වලින්. අග්ගීහි ගිනි වලින්. කරණ විභක්තියේ අග්ගිනා කියන්නේ ගින්න හේතු කරගෙන, ගින්න කරණ කොටගෙන. අග්ගීබි අග්ගීහි කියන්නේ ගිනි කරණ කොටගෙන. චතුත්ථ විභක්තිය අග්ගිනෝ කියන්නේ ගින්නට. අග්ගිස්ස කියන්නේ ගින්නට. අග්ගීනං කියන්නේ ගිනි වලට. පංචම විභක්තිය අග්ගිනා කියන්නේ ගින්නෙන්. අග්ගිම්හා අග්ගිස්මා කියන්නේ ගින්නෙන්. අග්ගීබි අග්ගීහි කියන්නේ ගිනි වලින්. ඡට්ටි විභක්තිය අග්ගිනෝ කියන්නේ ගින්නේ. අග්ගිස්ස කියන්නේ ගින්නේ. අග්ගීනං කියන්නේ ගිනිවල. සත්ත්ව විභක්තිය අග්ගිම්හි අග්ගිස්මින් කියන්නේ ගින්න කෙරෙහි. අග්ගිසු අග්ගීසු කියලා කියන්නේ ගිනි කෙරෙහි. අපි ගත්තොත් මුනි ශබ්දය ඒ වර්ණගන්නේ මුනි, මුනී, මුනයෝ. මුනි කියන්නේ මුනිවරයා. මුනී කියන්නේ මුනිවරයෝ. මුනයෝ කියන්නේ මුනිවරු. හේ මුනි කියන්නේ ආමන්ත්‍රණය. පින්වත් මුනිවරය. භවන්තෝ මුනී මුනයෝ කියන්නේ පින්වත් මුනිවරුනි. මුනින් කියන්නේ මුනිවරයා. මුනී මුනයෝ කියන්නේ මුනිවරයන්. මුනිනා කියන්නේ මුනිවරයා විසින්. මුනීබි මුනීහි කියන්නේ මුනිවරුන් විසින්. කරණ විභක්තියේ මුනිනා කියන්නේ මුනිවරයා කරණ කොටගෙන. මුනීබි මුනීහි කියන්නේ මුනිවරුන් කරණ කොටගෙන. චතුත්ථ විභක්තියේ මුනිනෝ මුනිස්ස කියන්නේ මුනිවරයාට.
මුනීනම් කියන්නේ මුනිවරුන්ට. පංචමී විභක්තියේ මුනිනා මුනිම්හා මුනිස්මා කියන්නේ මුනිවරයා කෙරෙන්. මුනීබි මුනීහි කියන්නේ මුනිවරුන් කෙරෙන්. චට්ටි විභක්තියේ මුනිනෝ මුනිස්ස කියන්නේ මුනිවරයාගේ. මුනීනම් කියන්නේ මුනිවරුන්ගේ. සත්තමී විභක්තියෙහි මුනිම්හි මුනිස්මින් කියන්නේ මුනිවරයා කෙරෙහි. මුනීසු මුනිසු කියලා කියන්නේ මුනිවරුන් කෙරෙහි. මේ අනුව ඔබට පුළුවන් මේ ශබ්ද වර්ණගාගෙන අර්ථ ලබා ගන්නට. අපි pāli භාෂාවෙහි මේ ශබ්ද වර්ණගා ගන්නේ pāli භාෂාව භාවිත කරනකොට මේ වර්ණෙගුණු රූප වාක්‍යවල, ගාථාවල, ගද්‍ය පද්‍ය කොටස්වල භාවිත වන නිසයි. අපිට පාලියෙන් රචනා වී තියෙන ගද්‍ය පද්‍ය කොටස් තේරුම් ගන්නට අවශ්‍ය නම් අපි පළමුවෙන් දැනගන්නට ඕනේ ඒ ශබ්ද මොන මොන විභක්තිවල වර්ණගිලා තියෙනවද කියලා. ඒ අනුව තමයි අපිට අර්ථය වටහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මම ඔබට ඒ පිළිබඳ උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. අපි කාටත් පාඩම් තියෙන මල් පූජා කිරීමේ ගාථාවෙහි මේ පදපේලි අපි සැලකිල්ලට ගනිමු. පූජේමි බුද්ධං කුසුමේන නේන. අපි මේ පදපේලිය සැලකිල්ලට ගත්තොත් අපිට මෙතන තියෙනවා පද තුනක්. මේ පළවෙනි පදය, මේ දෙවෙනි පදය, මේ තුන්වෙනි පදය. හැබැයි මේ තුන්වෙනි පදය ඇතුලේ තියෙනවා පද දෙකක්. පළවෙනි පදය තමයි කුසුමේන. දෙවෙනි පදය තමයි අනේන. පද දෙකයි අවසන් පදයේහි. මෙහි පළමු පදයේ ක්‍රියාපදයක්. අපි තවම ක්‍රියාපද ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසා අපි ඒ පදය නොසලකා හරිනවා. දෙවෙනි පදය අවසන් වෙන්නේ අං කියන හඬිනුයි. තුන්වෙනි පදයේ පද දෙකක් ඇති බව මම පෙන්නුවා. ඒ පද දෙකම අවසන් වෙන්නේ ඒන කියන හඬිනුයි. දැන් වර්ණ ගීමේදී අපි ඉගෙන ගත්තා මේ හඬවල් ඇති තැන්. මා නැවත මතක් කළොත් අපි බුද්ධ ශබ්දයේ ඉගෙන ගන්නකොට ဒုတိ ය විභක්ති ඒක වචනේ ඉගෙන ගත්තා. බුද්ධ ශබ්දයේ ဒုတိ ය විභක්ති ඒක වචනේ වර්ණගුවේ බුද්ධං කියලයි. අන්න ඒ රූපය තමයි මේ තියෙන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන කියන තැන බුද්ධං කියලා තියෙන්නේ. අපි ဒုတိ ය විභක්තියේ බුද්ධ ශබ්දය වර්ණගපු ආකාරයටයි. ඒ අනුව බුද්ධං කියන්නේ මෙතන ဒုတိ ය විභක්ති ඒක වචන පදයක්. ဒုတိ ය ඒක වචන. ඊළඟට අපි තතිය විභක්තියේ වර්ණගුවේ බුද්ධේන කියලයි. බුද්ධේන අවසන් උනේ ඒන කියන හඬින්. කුසුමේන අනේන කියන පද දෙක ඉවර වෙන්නේ ඒ හඬින්මයි. ඒ අනුව මේ පද තතියා ඒක වචන විභක්ති පදයි. තතියා විභක්ති ඒක වචන පද. දැන් ඔබට පැහැදිලි අපි පාවිච්චි කරන ගාථාවල පාඨවල වර්ණගිච්ච නාම පද තමයි තියෙන්නේ. ඒ අනුව පූජේමි බුද්ධං කුසුමේන නේන කියන මේ ගාථා පාදයේහි බුද්ධං කියන්නේ ဒုတိ ය ඒක වචන පදයක්. කුසුමේන නේන කියන තැන තියෙන කුසුමේන අනේන කියන පද දෙක තතියා විභක්ති ඒක වචන පද. පදවල විභක්තිය අපි දැනගත්තොත් තමයි ඒ පදේ අර්ථය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ශබ්ද වර්ණගෙන ආකාරයේ තේරුම් අරගෙන පාලි භාෂාව පිළිබඳ වැටහීමක් ඇති කරගන්න උත්සාහ කරන්න. අද පාඩම මෙතකින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.